සුබ දවසක් දුවේ පුතේ. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2019 සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රය සිංහල මාධ්‍ය ප්‍රශ්න පත්‍රය. මේක සාකච්ඡා කරන්න මම මූලිකම හේතුව කරලා ගන්නේ මේ වෙලාවේ ඇත්තටම ගොඩක් දරුවන්ට පන්ති වලට සහභාගී වීමට අපහසුතා තියෙනවා, විවිධ අපහසුතා. ඉතින් ඒ හින්දා ඔවුන්ට විභාගයට තව පුංචි කාලයයි තියෙන්නේ. ඉතින් ඒ කාලය ඇතුළත වඩාත් හොඳින් සූදානම් වෙන්න යම්කිසි සහයෝගයක් දීම අවශ්‍යයි කියලා හිතුණා. ඉතින් ඒ හින්දා තමයි මේ ප්‍රශ්න පත්‍රය මේ වෙලාවේ සාකච්ඡා කිරීමට මූලික හේතුව වෙන්නේ. ඉතින් ඒ හින්දා ඔයගොල්ලෝ කවුරු හරි යාළුවෝ ඉන්නවනම් තවත් දරුදරියෝ ඉන්නවනම් ඒගොල්ලන්ට මේක බෙදලා දෙන්න. මොකද උන්ට විභාගයේදී මෙය යම්කිසි සහයෝගයක් දක්වයි, යම්කිසි විදියකට උදව් වෙයි කියලා හිතනවා නම් ඔබට පුළුවන් මේක ෂෙයා කරලා ඒගොල්ලන්ටත් බෙදලා දෙන්න. ඉතින් ප්‍රශ්න පත්‍රය අපි ඉක්මනින් සාකච්ඡා කරමු. පළවෙනි ප්‍රශ්නේ ආදාන හා ප්‍රතිදාන හැකියාවන් දෙකම පවතින්නේ කවර උපක්‍රමයකද කියලා අහලා තියෙනවා. ආදාන කියන්නේ ඉන්පුට්, අවුට්පුට්. මෙහෙයුම් යටිය නැත්නම් ජොයිස්ටික් එක අපි පාවිච්චි කරන්නේ ඉන්පුට් එකක් දෙන්න ගේම්ස් එහෙම ගහද්දි විශේෂයෙන්ම අපි ජොයිස්ටික් එකක් පාවිච්චි කරලා ඒකේ තියෙන බටන්ස් වලින් අපි ඉන්පුට් දෙනවා. මේ කීබෝඩ් එක හෝ සමහර වෙලාවට මවුස් එකේ සමහර ෆන්ක්ෂන් උත් ජොයිස්ටික් එකට ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා. ඒ දෙකම ඇතුළත් ආදාන උපාංගයක් තමයි ජොයිස්ටික් එක කියලා කියන්නේ. ඊළඟට OCR optical character recognition or optical character reader කියලා අපි කියනවා. ඉතින් මේක පාවිච්චි වෙන්නේ අපි ස්කෑනර් එකකින් එහෙම නැත්නම් අපි කැමරා එකකින් ෆොටෝ එකක් ගත්තොත් ඒක හරියට දැන් මම මේ පේපර් එක මම දැන් මෙතන අකුරු සිලෙක්ට් කරන්න උත්සාහ කරොත් සිලෙක්ට් වෙන්නේ මුළු ඉමේජ් එකම. ඒ කියන්නේ ෆොටෝ එකක් විදියට මේක ස්කෑන් කරපු ඉමේජ් එකක්. එහෙම නැත්නම් කැමරාවකින් ගත්ත එකකදී අපිට අකුරු වෙන වෙනම සිලෙක්ට් කරගන්න හම්බ වෙන්නේ නැහැ. ඒත් OCR එකකින් කරන්නේ අකුරු වෙන වෙනම කියවන එක ඔප්ටිකල් කැරක්ටර් රීඩර් වලින් කරන්නේ. ඉතින් ඒකත් ඉන්පුට් ඩිවයිස් එකක්. ඊළඟට ස්පර්ශ තිරය තියෙනවා. ටච් ස්ක්‍රීන් එක. තිරය කියන්නේ සාමාන්‍ය ස්ක්‍රීන් එක උනාට ස්ක්‍රීන් එක අවුට්පුට් ඩිවයිස් එකක්. ප්‍රයිමරි අවුට්පුට් ඩිවයිස් එක වෙන්නේ මූලිකම ප්‍රතිදාන උපාංගය වෙන්නේ ස්ක්‍රීන් එක. ඒත් ස්පර්ශ තිරය නැත්නම් ටච් ස්ක්‍රීන් එක වුණා ඒ තිරය හරහාම ඔබට ආදානයක් දෙන්න පුළුවන්. ඒ හින්දා මේ ප්‍රශ්නෙට උත්තරේ විදිහට අපිට සිලෙක්ට් කරන්න පුළුවන් තුන්වෙනි එක. ඊළඟට වෙබ්කැම් එක ඉමේජ් එකක් ෆොටෝ එකක් ගන්න. ඒ කියන්නේ ආදානයට තමයි උදව් වෙන්නේ ඉන්පුට් එක ඩිවයිස් එකක් විදිහට. ඊළඟට දෙවන ප්‍රශ්නය පරිගණකයේ දෘಢතැටි අකාර්මාන්‍ය වීම වලින් දත්ත සහ තොරතුරු ආරක්ෂා කර ගැනීම සඳහා අනුගමනය කළ හැකි හොඳ පුරුද්දක් වන්නේ පහත කවරක්ද කියලා අහනවා. හાર્ඩ් ඩිස්ක් එකේ නැත්නම් පරිගණක දෘಢතැටි හાર્ඩ් ඩිස්ක් එක හදිසියේ වැඩ කරන්නේ නැතුව ගියොත් ඉතින් ඒ වගේ වෙලාවක කොහොමද තොරතුරු ආරක්ෂා කරගන්නේ කියලායි අහන්නේ. ගිනි පවුරක් ස්ථාපනය කිරීම ෆයර්වෝල් එකක්. ෆයර්වෝල් එකෙන් මොකද්ද පුතේ කරන්නේ? ෆයර්වෝල් එකෙන් කරන්නේ අපි හිතමු අපේ ගෙදර කියලා අපේ කම්පියුටර් එක අපේ ගෙදර කියලා හිතුවොත් මේ ගෙදරින් පිටින් එන අයගෙන් මේ ගෙදර ආරක්ෂා කරගන්න දොරක් තියෙනවා. එහෙම නැත්නම් තාප්පයක් තියෙනවා. මේ තාප්පය හෝ දොරට සමානයි මේ ෆයර්වෝල් එකේ ක්‍රියාකාරීත්වය. ඒ කියන්නේ ඇතුලෙන් යන කට්ටියටත් එයාලවත් පරීක්ෂා කළා තමයි මේ එළියට යන්නේ. එයාලවත් සිලෙක්ට් කළා යවන්නේ. ඒ වගේම එළියෙන් එන කට්ටියකින් විශේෂයෙන් අපිට ආරක්ෂාවක් හම්බ වෙනවා ෆයර්වෝල් එකකින්. ඉතින් ඒ වගේ කියලා කිව්වේ අපි ජාලයකට නෙට්වර්ක් එකකට සම්බන්ධ වෙද්දී අපේ කම්පියුටර් එක හෝ අපේ නෙට්වර්ක් එකෙන් එළියට යන කට්ටිය සහ ඇතුළට එන කට්ටිය පරීක්ෂා කරලා ඇතුළට එන කට්ටිය විශේෂයෙන්ම පිටතින් ඇතුළට එන කට්ටිය වඩාත් හොඳින් පරීක්ෂා කරලා ඇතුළට ගන්න තියෙන්නේ. සමහර කට්ටිය නවත්තනවා, සමහර කට්ටියට ඇතුළට එන්න දෙනවා. ඉතින් ඒ වගේ දෙයක් තමයි software එකක් හෝ hardware එකක් විදිහට වැඩ කරන්න පුළුවන් එකට firewall එකක් කියලා කියන්නේ. ඉතින් එතකොට ජාලකරණයේදී බාහිර ජාලය අභ්‍යන්තර ජාලයට සම්බන්ධ වීමේදී ජාල දෙක අතර නැත්නම් බාහිර පරිගණක ජාලය අභ්‍යන්තරව තියෙන පරිගණකයට සම්බන්ධ වීම ඒ අතරතුර තියෙන එක තමයි ෆයර්වෝල් එකක් කියලා කියන්නේ. ඉතින් ඒක හાર્ඩ් ඩිස්ක් එකට සම්බන්ධයක් නෑ. ඒකෙන් කරන්නේ එක්ස්ටර්නල් නෙට්වර්ක් එකකින්. බාහිර ජාලයෙන් අභ්‍යන්තර ජාලයට එන දත්ත පිරික්සන එක තමයි කරන්නේ. ප්‍රතිවෛරස් මෘදුකාංගයක් ඇන්ටිවෛරස් එකක්. ඉතින් ඇන්ටිවෛරස් එකක් කියන්නේ යුටිලිටි උපයෝගිතා මෘදුකාංගයක්. මොකටද පාවිච්චි වෙන්නේ? අපේ කම්පියුටර් එකට සාමාන්‍යයෙන් අඳුර ගන්න බෑ. අපේ පරිගණකයේ hard disk එකේ තියෙන operating system එකට මෙහෙයුම් පද්ධතියට හොඳ ෆයිල් නරක ෆයිල් අඳුර ගන්න බෑ. ඉතින් නරක ෆයිල් එහෙම නැත්නම් malicious files එහෙම නැත්නම්
මොනවා හරි අපි මිස්යූස් කරන්න කම්පියුටර් එක වැරදි ප්‍රයෝජනයට ගන්න යොදා ගන්න ෆයිල්ස්. ඉතින් ඒ වගේ ආරක්ෂා කරගන්න තමයි ඇන්ටිවයිරස් ප්‍රතිවෛරස් මෘදුකාංගයක් පාවිච්චි කරන්නේ. ඉතින් එතනදිත් මේ හાર્ඩ් ඩිස්ක් එක පිච්චුනොත් හાર્ඩ් ඩිස්ක් එක ඩැමේජ් වුණොත් මේ ඇන්ටිවයිරස් එකකටත් කරන්න පුළුවන් දෙයක් නෑ. කාලීනව උපස්ථ ලබා ගැනීම නැත්නම් බෑකප්ස්. බෑකප් එකකින් අපිට පුළුවන් පුතේ කොපි එකක් බෑකප් එකක් කියන්නේ කොපි එකක් අපිට පුළුවන් කාලෙන් කාලෙට බෑකප් කොපීස් අරගෙන තියාගන්න. ඉතින් හાર્ඩ් ඩිස්ක් එක ඩැමේජ් වුණොත් අර කොපියක් අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ ඩැමේජ් වෙච්ච ෆයිල්ස් ටික ආපහු ලබා ගන්න. ඊළඟට ප්‍රබල මුරපදයක් භාවිතා කිරීම. ඒක ඉතින් අපිට ආරක්ෂා කරගන්න පුළුවන් වෙන්නේ බාහිර පුද්ගලයන් ওই පරිගණකයට ඇතුල් වෙන එකෙන්නේ. ඉතින් ඒ හින්දා මෙතනදී උත්තරය වෙන්නේ කාලීනව උපස්ථ ලබා ගැනීම කියන එක. තුන්වෙනි ප්‍රශ්නය. පරිගණක පරම්පරා සම්බන්ධයෙන් පහත කවරක් නිවැරදි වන්නේද? අනුකලිත පරිපථ එහෙම නැත්නම් integrated circuits IC හඳුන්වා දෙනු ලැබුවේ පළමු වන පරම්පරාව කියලා කියනවා. පළමු පරම්පරාවේ තිබුණේ vacuum tube රික්තක නල. දෙවන පරම්පරාවේදී තිබුණේ transistors. තුන්වන පරම්පරාවේදී තමයි integrated circuits අනුකලිත පරිපථ integrated circuits තුන්වන පරම්පරාවේදී. හතරවන පරම්පරාවේදී අපිට හම්බුණා LSI VLSI large scale integration very large scale integration ඒ හතරවන පරම්පරාවේදී. පස්වෙනි පරම්පරාවේදී artificial intelligence කියන එක තමයි අපි හඳුනාගෙන තියෙන්නේ. ඉතින් මේකෙන් සත්‍ය වන්නේ මොකද්ද කියලා බැලුවොත් පළවන පරම්පරාවේදී IC නැහැ. දෙවන පරම්පරාවේදී vacuum tube දෙත් නැහැ. පළවන පරම්පරාවේදී vacuum tube transistor තුන්වන නැහැ transistor දෙවන පරම්පරාවේදී. තුන්වන පරම්පරාවේදී මොනවාද? තුන්වන පරම්පරාවේදී IC අතිවිශාල පරිමාණය අනුකලිත පරිපථ VLSI සිව්වන පරම්පරාව. ඒකයි. ඉතින් හරි උත්තරේ වෙන්නේ අංක 4. ඊළඟ පහත සඳහන් දේ අතුරින් කුමක් ශ්‍රී ලංකාවේ G2C පුරවැසියන් රජයෙන් පුරවැසියන්ට ලබා දෙන සේවා. දැන් e-commerce එහෙම නැත්නම් e-වාණිජ්‍ය යටතේ තමයි මේ G2C එතකොට C2G B2C C2B C2C ඔය වගේ ගොඩාක් e-වාණිජ්‍ය තියෙනවා. ඉතින් මේක ලේසියෙන්ම තේරුම් ගන්න පුළුවන්. අපි මේ අකුරු තුන මොනවද කියලා බැලුවම ප්‍රධාන වශයෙන් C කියන්නේ consumer පාරිභෝගිකයා. ඊළඟට G කියන්නේ government. ඊළඟට E කියන්නේ employee. B කියන්නේ business. එතකොට අපි උදාහරණයක් විදිහට B to C කිව්වොත් business to customer. මේ ඊ-වාණිජ්‍ය වල ව්‍යාපාරයක සිට පාරිභෝජකයාට සේවාවක් ලබා දෙනවා නම් B to C. රජයේ සිට කස්ටමර්ට නම් අපි කියන්නේ රජයේ සිට පාරිභෝජකයාට නම් G to C. ඉතින් මේ ඕනම ආකාරයක් තියෙන්න පුළුවන්. C to C කියන්නේ consumer to consumer. ඔය ඕනම ආකාරයේ ඊ-වාණිජ්‍ය ක්‍රමයක් තියෙන්න පුළුවන්. ඉතින් අපි බලමු ප්‍රශ්නෙට ගිහිල්ලා ආපහු. රජයෙන් පුරවැසියන්ට ආපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මාර්ගගතව බැලීම. ඔව් ඒක හරි. රජය විසින් පුරවැසියන්. ඊළඟට මාර්ගගතව ආහාර ඇනීම. අපි රජයෙන් ඇනීම කරන්න අවශ්‍ය වෙන්නේ නැහැනේ. සුපර් මාකට් වලිනුත් පුළුවන්. බිස්නස් වලිනුත් පුළුවන්. වාහන ආදායම් බලපත්‍ර රජයෙන් තමයි අපි මාර්ගගතව ගන්න ඕනේ. මාර්ගගතව කියන එක අත්‍යවශ්‍යයි. ඉතින් A සහ C තමයි සත්‍ය වෙන්නේ. එතකොට අපිට ගන්න වෙන්නේ දෙවැනි එක තමයි උත්තරේ විදිහට ගන්න වෙන්නේ. මොකද ආහාර ඇනීම කිරීම පුද්ගලික අංශයෙන් පවා කරන්න පුළුවන්. දත්ත සැකසුම් සඳහා උදාහරණයක් වන්නේ පහත කවරක්ද කියලා ඊළඟට අහලා තියෙනවා. පස්වෙනි ප්‍රශ්නේදී. මුදල් ආපසු ගැනීමෙන් බැංකු කරන මෘදුකාංගයක් භාවිතයෙන් ගිණුම් ශේෂය ගණනය කිරීම. දත්ත සැකසුමට සඳහා උදාහරණයක් අහන්නේ. ගණනය කිරීම කියන්නේ ඔන්න process එකක් තමයි. මෘදුකාංගයක් භාවිතයෙන් ගිණුමේ ඒක හරියි. ෆයිල් ගොනුවක් දාවකයෙන් පරිගණකයේ ඩොට තැටියට කොපි කිරීම කියන එක මෙහෙමයි. මේක සියුම්ම ගත්තොත් මේ හැම එකක්ම process එකක් වෙනවා. ඒ කියන්නේ ෆයිල් එකක් කොපි කරනවා කියන්නේ process එකක්. ඊළඟට ෆයිල් මේ software එකක් install කරනවා කියන්නේ මේ තියෙන පෞද්ගලික පරිගණකයක ශ්‍රව්‍ය සංස්කරණ මෘදුකාංගයක් ස්ථාපනය. ඒකත් process එකක්. සුපිරික්ෂණය ස්කෑනරයක් භාවිතයෙන් ස්කෑන් කරන එක. ඒකත් process එකක්. සියුම්ම ගත්තොත් මේ ඔක්කොම process. ඒත් වඩාත් දැන් අපි උත්තරයක් තෝරන්න එපා. ඒ හින්දා වඩාත් නිවැරදි විදියට අපිට මේකෙදි ගන්න වෙන්නේ process එකක් විදියට පැහැදිලිව දීලා තිනවා ගණනය කිරීම. ගණනය කිරීම කියන්නේ ක්‍රියාවලිය. ඒ හින්දා මම සජෙස්ට් කරනවා පස්වෙනි එකට
පළවෙනි එක උත්තරේ විදිහට ගන්න කියලා. මේ තරම් සියුම් මට්ටමේදී සමහරට බලාපොරොත්තු වෙන්නේ නැහැ සාමාන්‍ය පෙළ හින්දා. ඒත් 2 3 4 කියන්නේත් ක්‍රියාවලිය තමයි. ඒත් එච්චර සියුම් මට්ටම එච්චර මේ ලෙවල් එකකට ඔයගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. හින්දා මතු පිටින් හිතලා පස්වෙනි එකට පළවෙනි එක උත්තරේ විදිහට ගන්න. ඊළඟට 6 වෙනි එක සුපිරි පරිගණක, උකුළු පරිගණක සහ ටැබ්ලට් පරිගණක අතුරෙන් පහත අවස්ථා සඳහා වඩාත් යෝග්‍ය වන්නේ කුමක්ද කියලා. චන්ද්‍රිකා මගෙන් අඛණ්ඩව ලබා ගන්න අතිවිශාල දත්ත ප්‍රමාණයක්. එහෙමනම් අපිට සුපිරි පරිගණකයක් ඕන වෙනවා. මොකද දත්ත විශාල ප්‍රමාණයක්නේ. එතකොට ඒ වලට උත්තරේ වෙන්නේ සුපිරි පරිගණක. එහෙම තියෙන එක උත්තරයයි. ඉතින් හරිම ලේසි තෝරගන්න. එහෙමනම් උත්තරේ වෙන්නේ අංක 3. දෙවෙනි එකත් බලමු. තමන් වශයෙන් බැහැරව සිටින නිවාඩු ගත කරන ලේඛකයෙකු රචනාවක් ලිවීම සඳහා. ඒකට උකුළු පරිගණකයක් හොඳයි. ඊළඟට තැන තැන ගෙනියන එකක් නේ C කියන්නේ. ලැබෙන අයිටම් සඳහා ඉල්ලුම ඇතුළත් කිරීමද වෙළඳසැලට ජංගම වෙළඳ නියෝජිතයෙකුගේ භාවිතය. තැන තැන අරන් යනවා. තැන තැන අරන් යන වඩාත් ලේසි ටැබ්ලට් එකක්. එහෙමනම් මේකට උත්තරේ වෙන්නේ 3. හැබැයි මේක හරිම ලේසි. පළවෙනි එක ගත්ත හැටි අතිවිශාල දත්ත ප්‍රමාණයක් සකස් කිරීම සුපිරි පරිගණක කියන එක අපිට ගන්න පුළුවන්. සුපිරි පරිගණකයට පුළුවන් එක වෙලාවේ විශාල ගණනක් යූසර්ස්ලගේ දත්ත විශාල ප්‍රමාණයක් සකස් කරන්න පුළුවන්. සර්වර්ස් විදියට සේවා දායකයෝ විදියට අපි පාවිච්චි කරනවා සුපිරි පරිගණක ඒ නිසා. ඊළඟට A සහ B හිස්තැන් සහිත පහත ප්‍රකාශය සලකන්න කියලා කියනවා. සැකසීම කාර්ය කරන විට මාධ්‍ය සැකසුම් ඒකකය එහි ප්‍රොසෙස් කරන වෙලාවට මේ සෙන්ට්‍රල් ප්‍රොසෙසින් යුනිට් එක එහි A භාවිතා කරන්නේ B ගෙනෙන ලද දත්ත තාවකාලිකව ආචනය කිරීම සඳහායි. එතකොට මධ්‍ය සැකසුම් ඒකකයේ තියෙන මොකද්ද? මේ භාවිතා කරන්නේ B වලින් ආපු දත්ත සකස් කරන්න. ඉතින් A වලට B වලින් දත්ත ඇවිල්ලා තියෙනවලු. එහෙමනම් A තියෙන්නේ මධ්‍ය සැකසුම් ඒකකයේනේ. මේකේ තියෙන උත්තර අනුව මධ්‍ය සැකසුම් ඒකකයේ තියෙන ප්‍රාථමික මතකයේ මධ්‍ය සැකසුම් ඒකකයේ නෙමෙයි තියෙන්නේ. රෙජිස්ටර් ඒක මධ්‍ය සැකසුම්. ද්විතීයික මතකයේ කීයරවත් මධ්‍ය සැකසුම් ඒකකයේ නෑ. මධ්‍ය සැකසුම් ඒකකයේ තියෙන එකම දේ මෙතන තියෙන රෙජිස්ටර්. රෙජිස්ටර් වලට කොහෙන්ද මේවා එන්නේ? රෙජිස්ටර් වලට එන්නේ B කියලා කියනවා. B විදිහට අපිට ගන්න පුළුවන් ප්‍රාථමික මතකය. අපි මෙමරි හයරාකි එහෙම නැත්නම් මතක දූරාවලිය ගත්තම මේ මතක දූරාවලියේ උඩින්ම ඉන්නේ කවුද? මේ මතක දූරාවලියේ උඩින්ම ඉන්නේ රෙජිස්ටර්ස්. ඒගොල්ලෝ තමයි වේගය වැඩිම. රෙජිස්ටර්ස් තියෙන්නේ ප්‍රොසෙසර් එක ඇතුලේ. CPU එක ඇතුලේ. ඊළඟට තියෙනවා කෑෂ් මෙමරි කියන එක. කෑෂ් කියන්නේ සල්ලි කෑෂ් නෙමෙයි කෑෂ් මෙමරි. ඒකෙත් අවස්ථා තුනක් තියෙනවා. level 1 කෑෂ්, level 2 කෑෂ්, level 3 කෑෂ් කියලා. එතකොට මේ කෑෂ් මෙමරි එක කියන්නේ ස්ථිතික සසම්භාවී ප්‍රවේශ මතකයක්. නැත්නම් ස්ටැටික් RAM එකක්. ඒ ස්ටැටික් RAM එක මේක තියෙන්නේ මේ level 1 level 2 මම වෙනම පාටකින් දාන්න level 1 level 2 තියෙන්නේ processor එක ඇතුලේ. මේකත් තියෙන්නේ processor එක ඇතුලේ. level 3 තියෙන්නේ processor එකෙන් එළියේ. ඊළඟට වේගෙන් වැඩි ඔය කෑෂ් මෙමරි එක. ඊළඟට මොකද්ද තියෙන්නේ? ඊළඟට තියෙන අපේ dynamic random access memory එක. නැත්නම් අපි සාමාන්‍ය භාවිතයේදී කියන RAM එක තමයි ඊළඟට තියෙන්නේ. ඉතින් ඊට පස්සේ තියෙන්නේ අපේ secondary storage. ද්විතීයික මතකය තමයි ඊළඟට තියෙන්නේ. ඊළඟට තියෙනවා අපේ තෘතීයික මතකය. ඔය විදිහට තමයි මෙමරි හයරාකි එක තියෙන. අපි සමහර වෙලාවට ගොඩාක් වෙලාවට මේක පෙන්වන්නේ පිරමීඩ් එක. ඉතින් මම මේ වෙලාවේ පිරමීඩ් එකක් ඉන්සර්ට් කරේ නැහැ. ඒත් පිරමීඩ් එක ගත්තම මේ පිරමීඩ් එකේ උඩින්ම තියෙන්නේ මේ පිරමීඩ් එකක් ගත්තොත් මේ පිරමීඩ් එකේ උඩින්ම තියෙන්නේ මෙන්න මේ මේක මම මෙහෙම දාගන්නම්කෝ දැනට. මේ පිරමීඩ් එකේ උඩින්ම තියෙන රෙජිස්ටර්. රෙජිස්ටර් ආරාව ඊළඟට කෑෂ් මෙමරි. ඊළඟට DRAM සසම්භාවී ප්‍රවේශ මතකය. ඊළඟට තියෙනවා secondary storage ද්විතීයික මතකය ඊළඟ තෘතීයික මතකයේ විදිහට තියෙන්නේ. ඇයි මෙහෙම මේ මතක දූරාවලියක් මට්ටම් ගොඩකින් තියෙන්නේ? අපි හිතමු අපි කඩෙන් පාන් ගෙනල්ලා කනවා. ඉස්සෙල්ලාම අපි යන්න ඕන දැන් මේ පාන් හදන තැන බැලුවොත් පාන් හදන තැන ලොකු අපි බේකරියක් හරි මොකක් හරි එතන ලොකු පිටි ගබඩාවක් වගේ තියෙන්න ඕන. ඒ ගබඩාවෙන්
අපි සාමාන්‍ය මේ අපේ ගමේ තියෙන කඩේ තියෙන බේකරියට පාන් අරන් යනවා. මේ බේකරියේ තියෙන පාන් වලින් අපි පාන් ගෙඩිය ගෙදර අරන් යනවා. ඒ ගෙදර අරන් යන පාන් ගෙඩියෙන් අපි පෙති කීපයක් කපලා අපි පිඟානේ තියාගන්නවා. ඒ පිඟානේ තියාගෙන පාන් පෙති කීපෙන් අපි එක පෙත්තක් අරගෙන ඒ වෙලාවේ ආහාරයට ගන්නවා. මේ වගේ තමයි කම්පියුටර් එකයි. කම්පියුටර් එකේ කෘතික මතකයේ නෙට්වර්ක් වල බෑකප් වල ඔය තැන ඉන්ටර්නෙට් එකේ තියෙන ඒවා තමයි කෘතික මතකයට අයිති වෙන්නේ. ඒකෙන් අපි අපේ ගෙදර තියෙන සෙකන්ඩරි ස්ටෝරේජ් හાર્ඩ් ඩිස්ක් එකට CD DVD වලට අපිට අවශ්‍ය දේවල් අරන් එනවා. ඒ අරන් එන ඒවායින් දැනට පරිහරණය කරන ඒවා අපි මේ වෙලාවේ රන් වෙන programs, මේ වෙලාවේ රන් වෙන instructions, මේ වෙලාවේ රන් වෙන data. ඒව ටික අපි ගන්නවා අපේ RAM එකට. ඒ RAM එකෙන් මේ වෙලාවේ process වෙන ඒවා ගන්නවා cache memory එකට. මේ වෙලාවේ ක්‍රියාත්මක වෙන ඒවා. ඒ ක්‍රියාත්මක වෙන ඒවා ක්‍රියාත්මක කරන්නේ මේ රෙජිස්ටර් වල තියාගෙන. ඉතින් අර බේකරියෙන් පාන් ගෙඩියක් අරගෙන අපි කනවා වගේ තමයි මේ හાર્ඩ් ඩිස්ක් එකත් ඒ හાર્ඩ් ඩිස්ක් එක කෘතික මතකයේ ඔක්කොම එකතු වෙලා මේ අවසානයේ ප්‍රොසෙස් කරන මට්ටම දක්වා ගෙන්නේ. ඒතර උඩ මේක ගොඩක් පුංචි. අර පාන් පෙත්තක් වගේ. ඊළඟට පාන් ගෙඩියක් වගේ. පාන් කෑල්ලක් වගේ. පාන් පෙත්තක් වගේ. පාන් ගෙඩියක් වගේ. එහෙම නැත්නම් ඊළඟට බේකරියේ තියෙන ගබඩාව වගේ. එහෙම නැත්නම් පිටි ගබඩාවක් වගේ. එන්න පල්ලයට යනකොට මේකේ සයිස් එක, කැපැසිටි එක, ධාරිතාවය වැඩි වෙනවා. හැබැයි එන්න උඩට එනකොට මේකේ වේගය වැඩි වෙනවා. ඒ වගේම ගාණත් එන්න උඩට එනකොට වැඩි. නිකම්ම පිටි තියනවා වගේ නෙමෙයි. ඒකෙන් බර්ගර් එකක් හැදුවා. ඒක ගාණ වැඩි. ඒ වගේ තමයි උඩට එන්න කොස්ට් එක වැඩි. උඩට එන්න සයිස් එක අඩුයි. හැබැයි පල්ලයට යන්න සයිස් එක වැඩි, කැපැසිටි එක වැඩි. පල්ලයට යන්න කොස්ට් එක අඩුයි. ඉතින් ඕක මතක දූරාවලිය අර්ථේ ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන. ඉතින් මේ ප්‍රශ්නෙට අදාළව කොහොමද ඔක වැඩ කරන්න කියන එක Aට රෙජිස්ටර් සහ Bට දැම්මනම් හරි ප්‍රාථමික මතකය කියන එකට උත්තරේ වෙන්නේ අංක 2. ඊළඟට 8 වන ප්‍රශ්නේ. සම්ප්‍රේෂණ මාධ්‍යයක් සම්බන්ධයෙන් පහත කවරක් නිවැරදි වන්නේද කියලා අහනවා. ඉතින් අපි බලමු දීලා තියෙන උත්තර. මීටර් 200 ඉක්මවන දුරකට දත්ත සම්ප්‍රේෂණය සඳහා ඇම්බරි යුගල UTP කේබල සුදුසු වේ. අපෝ නැහැ. ඒක නම් බොරුවක්. මොකද මීටර් 200ට අඩු දුරවල වලට තමයි මේ UTP කේබල් මීටර් 100ක් තමයි සාර්ථකව අපි කියන්නේ. ඒ වගේ දුරකට තමයි අපි ඇම්බර් යුගල නැත්නම් UTP කේබල් පාවිච්චි කරන්නේ. ඊළඟට B ප්‍රකාශ තන්තු. ප්‍රකාශ තන්තු වල ආලෝකයේ ආලෝකයට ගොඩක් දුර යන්න පුළුවන්. ප්‍රකාශ තන්තු කේබල් වල දත්ත සම්ප්‍රේෂණ UTP කේබල් වලට වඩා වේගවත්. ඒක ඇත්ත. මොකද ප්‍රකාශ තන්තු වලින් වේගෙන් දත්ත ගෙනියන්න පුළුවන්. ඒ හින්දා UTP වලට වඩා ඒක වේගවත්. ඒ කියන්නේ B ඇත්ත. ඊළඟට රැහන් රහිත යතුරු පුවරු සහ පරිගණක අතර සංනිවේදනය සඳහා අදෝරක්ත දත්ත සම්ප්‍රේෂණය යොදාගෙන. අදෝරක්ත කියන අපි යොදාගන්නේ කෙටි දුර. පරිගණක සහ යතුරු පුවරු ඒ වගේ කෙටි දුර සම්ප්‍රේෂණයකට අපිට යොදා ගන්න පුළුවන් අදෝරක්ත. අදෝරක්ත කියන්නේ රතු ආලෝකයට වැඩිය සංඛ්‍යාතය අඩුයි. රිමෝට් වල එහෙම පාවිච්චි වෙන්නේ. අර ටීවී රිමෝට් වල එහෙම ළඟ තියෙන ටීවී එකට කමියුනිකේට් කරන්න පාවිච්චි කරන්නේ රිමෝට් එක කියන්නේ එක්තරා ආකාරයක අතුරු පුවරුවන්නේ. ඉතින් එතනදී අදෝරක්ත කිරණ තමයි පාවිච්චි කරන්නේ. අදෝරක්ත කිරණ අපේ ඇහැට පේන්නේ නැහැ. ඉතින් අපිට අදෝරක්ත කිරණ බලා ගන්න ඕන නම් ඔයගලන්ට පුළුවන් කරන්න මෙන්න මේ වගේ වැඩක්. ගෙදර තියෙන රිමෝට් එකේ බටන් එකක් ඔබන ගමන් ඔයාලට පුළුවන් මොබයිල් ෆෝන් එකේ හරි කැමරා එකකින් හරි බලන්න. මේ කැමරාව දිහාට මේ බටන් එක අර පොඩි බල්බ් එකක් තියෙනවනේ ඉන්ෆ්‍රාරෙඩ් රිමෝට් එකේ ඉස්සරහා. ඒ බල්බ් එක කැමරාව පැත්තට යොමු කරලා ඔබලා බැලුවම අපිට ලා දම් පාටින් වගේ පේනවා මේ බල්බ් එක පත් වෙනවා. මොකද අපේ ඇහැට පේන්නේ නැති වුණාට අදෝරක්ත කිරණ කැමරාව වලට පේනවා. ඒ වගේම මොනවාද අපේ ගෙදර අවට ඉන්න සතුන්ටත් සමහර ලාට බල්ලන්ට වගේ ඒගොල්ලන්ටත් අදෝරක්ත කිරණ පේනවා. ඉතින් අදෝරක්ත කිරණ කියන්නේ රත් පිච්ච වස්තුවකින් ගොඩාක් වෙලාවට අදෝරක්ත කිරණ නිකුත් කරනවා. ඉතින් ඊට අමතරව මේ අදෝරක්ත කිරණ බල්බ් හරහාත් එය ඉන්ෆ්‍රාරෙඩ් බල්බ් බලහත් නිකුත් කරන්න පුළුවන්. ඉතින් මේකේ තවත් භාවිතයක් මම කියන්න. අපි හිතමු අදෝරක්ත කිරණ වලින් බල්බ් ගොඩාක් පත්තු කරා කියලා අපි කාමරයක සම්පූර්ණ කළුවර කාමරයක අදෝරක්ත කිරණ බල්බ් ගොඩාක් පත්තු කරොත් අපේ ඇහැට ඒ එළිය පේන්නේ නැහැ. හැබැයි ඔයගොල්ලෝ කැමරාවක් පාවිච්චි කරොත් ඒ කැමරාවෙදී හොඳ ආලෝකයක් සහිතව ඇතුලේ තියෙන දේවල් පේනවා. ඒ හින්දා අපි හොඳටම කළුවර කාමරයක වුණත්
අදෝරක්ත කිරණ මේ අදෝරක්ත කිරණ විහිදුවන බල්බ් හයි කරොත් අපිට පොඩ්ඩක්වත් පේන්නේ නැහැ. අපිට පේන්නේ කළුවරයි කියලා. හැබැයි කැමරාවකින් බැලුවොත් ඔක්කොම දේවල් පේනවා. ඉතින් night vision cameras රැයට පේන කැමරාස් හදන්නේ. අන්න ඒවා හදන්නේ මේ අදෝරක්ත කිරණ සහිත බල්බ පාවිච්චි කරලා තමයි ගොඩක් වෙලාවට night vision cameras හදන්නේ. හරි. ඉතින් ඒ අතුරු දෙයක් අමතර දෙයක්. ඊළඟට 9 වන ප්‍රශ්නය. පහත වගන්ති අතුරෙන් කවරක් සත්‍ය වන්නේද? පරිගණකයක් තුළ දත්ත සහ උපදේශ ආචරණය වී ඇත්තේ ද්විමය ආකාරය. ඔව් සම්පූර්ණයෙන් සත්‍ය. මොකද කම්පියුටර් එකක් ගත්තම කම්පියුටර් එකේ ඔන් බටන් එක හිතලා බලන්න. ඔන් බටන් එක දිහා බැලුවත් මේ ඔන් බටන් එකත් ඔයගොල්ලන්ට පේන්නේ මෙන්න මේ වගේ නේද? මෙහෙම රවුමක් ඇතුලේ ඔයගොල්ලන්ට පේනව නේද? රවුම ඇතුලේ තියෙනවා මෙන්න මේ වගේ එක ඉලක්කමක් වගේ වෙන පාටකින් දාමු. right. මේ 10 එක සහ බිංදුව එක සහ බිංදුව සලකුණ තමයි ගොඩක් වෙලාවට power on button එකේ තියෙන්නේ. ඒකෙන් කියන්නේ එකෙන් on බිංදුවෙන් off. ඒ කියන්නේ අවස්ථා දෙකක් පමණයි. මේ වගේ කම්පියුටර් එකේ හැමතැනම පාවිච්චි වෙන්නේ මේ binary codes නැත්නම් ද්විමය කේත. ඉතින් ඒක ඇත්ත. ඊළඟට 945 සංඛ්‍යාව අෂ්ටක සහ ෂඩ්දශමක සංඛ්‍යා පද්ධති දෙකටම වළංගු වේ. හරි. මේක මම චුට්ටක් මතක් කරොත් ද්විමය සංඛ්‍යාවල කීයද තියෙන ඩිජිට්ස් මොනවාද? දෙකේ පාදේ සංඛ්‍යාවල තියෙන ඔයගලන්ට මතක නම් බිංදුව සහ 1. දෙක කියන එක නැහැ. ඊළඟට අටේ පාදේ සංඛ්‍යාවල තියෙන බිංදුව 1 2 3 4 5 6 7 8 කියන එක 10 පාදේ සංඛ්‍යාවල තියෙන බිංදුව 2 3 4 5 6 7 8 9 10 කියන එක නෑ 10 පාදේ. ඒ වගේම 16 පාදේ 16 නෑ. බිංදුව 1 2 3 1 2 3 4 5 6 7 8 9 10 කියන එකේදී ආයෙත් එක බිංදුව පාවිච්චි වෙන හින්දා 10 වෙනුවට අපි ලියන්නේ A කියන එක A B C D E සහ F විදියට අපිට ලියන්න පුළුවන්. 15 තමයි F කියන්නේ 16 නෑ. ඉතින් ওই විදිහට තමයි මේ සංඛ්‍යා පද්ධති තියෙන්නේ. ඉතින් 945 ෂඩ්දශමක තමයි. මොකද ෂඩ්දශමක වල 16 පාදේ සංඛ්‍යාවල 9 තියෙනවා. හැබැයි 8 පාදේ අෂ්ටක වල 9 තියෙනවද? 8 පාදේ සංඛ්‍යාවල මේ 7 වෙනකන් විතරයි. 8 පාදේ සංඛ්‍යාවල 9 නැහැ. හින්දා බීට් වැරදි. ඊළඟට කියනවා 412 තුල්්‍ය වන්නේ කියලා බයිනරි එකක් දීලා තියෙනවා. මේක මම ඔයගොල්ලන්ට හැමදාමත් කියනවා. මුලින්ම පේපර් එක දෙද්දි කටුවැඩ කොලයක් හම්බෙද්දි කරන්න ඕන චූටි වැඩක් තියෙනවා. බිංදුව 1 2 3 4 5 6 7 කියන අටේ පාදේව ලියා ගන්න. ඊට පස්සේ ඊට ඉස්සරහින් එකේ බයිනරි කෝඩ් එක ලියන්න. මේක මතක තියාගන්න ලේසි ක්‍රමයකුත් මම කියලා දීලා තියෙනවා. මම ආපහු ඒක මතක් කරන්නම්කෝ. මේ හැම එකේම බයිනරි කෝඩ් එක ලියා ගන්න. 5 කියන්නේ 1.1 6 කියන්නේ 1.1 7 කියන්නේ 111. මොකද්ද මතක තියාගන්න ලේසි ක්‍රමය? මේ අග ඉලක්කම බලන්න. බිංදුව 1 බිංදුව 1 බිංදුව 1 බිංදුව 1 විදියට 8 පාරක් තියෙනවා. 8 පාදේ සංඛ්‍යානේ. බිංදුව 1 බිංදුව 1 බිංදුව 1 බිංදුව 1. ඊට පස්සේ ඒකේ දෙගුණේ. බිංදු 2 1 2 බිංදු 2 1 2 බලන්න අග ඉලක්කම බිංදුව 2යි 1ව 2යි බිංදුව 2යි 1ව 2යි මැද ඉලක්කම. ඊළඟට මුල ඉලක්කම. ඒකේ දෙගුණේ. බිංදුව 4යි 1ව 4යි. ඔක්කොම 8ක් වෙන්න තියෙනවා. ඉතින් හරිම ලේසි මේක ලියාගන්න. 16 පාදයටත් ඔය විදිහටම ලියන්න පුළුවන්. 16 පාදේ සංඛ්‍යා වලට බිංදුවේ සිට 1 2 3 5 6 7 8 9 10 11 12 13 14 15 දක්වා. ඔය ටික ඔය විදිහටම ලියා ගන්න පුළුවන්. අර රටාවට ලියනවනම් ලේසි. ඉතින් රටාවට අපි ලියමුකෝ. බිංදුව බිංදුව 1 ඊට පස්සේ එක මාරු වෙනවා. බිංදුව 1 බිංදුව 1 බිංදුව 1 බිංදුව 1 බිංදුව 1
බිංදුව එක බිංදුව එක ඊට පස්සේ ඒකේ දෙගුණය බිංදුව බිංදුව එක එක බිංදුව බිංදුව එක එක බිංදුව බිංදුව එක එක බිංදුව බිංදුව එක එක ඊළඟට ඒකේ දෙගුණය බිංදුව 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 එක 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 බිංදුව 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 එක 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 ඊට ඒකේ දෙගුණය බිංදුව 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 එක 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 ඔන්න අපි ඔක්කොම ටික ලියාගෙන ඉවරයි. දැන් හරියම ලේසි සංඛ්‍යාවක් ආවොත් අපිට කිව්වොත් කවුරු හරි 305 බයිනරි වලින් ලියන්න මේක අටේ පාදේ කියලා කිව්වොත් 305 අටේ පාදෙන් ඕක ලියන්න කියන බයිනරි වලින්. ඉතින් 3 කියන්නේ මොකද්ද? 0.11. බිංදුව කියන්නේ බිංදු 3. 5 කියන්නේ මේ තියෙන 5 කියන්නේ 1.1. තනි පැත්තෙන් ගන්නත් පුළුවන් 5 කියන්නේ 1.1 බිංදුව කියන්නේ බිංදු 3 ඊළඟට 3 කියන්නේ 0.11 කවුරු හරි තව එකක් කිව්වා කියමු අපිට කිව්වා 1276 අටේ පාදයට ඕක බයිනරි වලින් ලියන්න කියනවා. ඉතින් අපි අර ලේසි ක්‍රමේ පාවිච්චි කරනවා 1 කියන්නේ 0.1 බලන්න හරිද කියලා 2 කියන්නේ 0.1 7 කියන්නේ 111 හරි 6 කියන්නේ 11 ඔය විදිහට තමයි අපි දෙකේ පාදයට හරවන්නේ. ඔය වගේම තමයි 16 පාදේ. 16 පාදේ කවුරු හරි අපිට සංඛ්‍යාවක් දීලා අපිට කියනවා 1 2 8 කියන්නේ 16 පාදේ සංඛ්‍යාවක්. ඕක ලියන්න කියනවා අපිට දෙකේ පාදේ. ලේසිම ක්‍රමය මොකද්ද? අර විදිහටම. 1 කියන්නේ මොකද්ද? 0.01 ඔය 4න් 4 ලියනවා. ඊළඟට 2 කියන්නේ 0.1 8 කියන්නේ 1.00 ඔය විදිහට අපිට ලියන්න පුළුවන් 16 පාදේ එකක් 4න් 4. ඒ වගේම ඔක අනිත් පැත්තට අපිට 16 පාදේ ගන්නත් පුළුවන්. 1.00 කියන්නේ කීයද කියලා ගත්තොත් ඒ කියන්නේ 8යි. ඊළඟට 4 ගන්න මේ පැත්තට 0.1 කියන්නේ 2යි. ඊළඟට 0.01 කියන්නේ 1යි. ඉතින් කවුරු හරි අපිට දුන්නොත් මේ වගේ එකක් ඒක අපිට කියන 8 පාදෙන් ලියන්න කියලා අපි කරන්නේ 3යි 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 මේ විදිහට කඩා ගන්නවා. මේ මුල් එකට අපිට මදි හින්දා මුලට බිංදුවක් දාගන්න පුළුවන්. 0.1 කියන්නේ 2යි. 0.1 කියන්නේ 2යි. 0.1 කියන්නේ 1යි. 0.1 කියන්නේ 2යි. එහෙමනම් අටේ පාදයේ උත්තරේ 3න් 3 ගත්තම එන ඔන්න ඔය උත්තරය. ඊළඟට අපිට කියනවා කවුරු හරි මෙහෙම එකක් දීලා මේක ලියන්න 16 පාදෙන් කියලා. 16 පාදෙන් ගන්නකොට අපි 4 4 ගන්නවා. 4යි මේ 4යි මුලට බිංදුවක් දාලා මේ 4යි. මේ 4න් කියන්නේ 4 කියලා 100 මෙන් බලන්න. 0100 ඒ කියන්නේ 4. ඊළඟට 1000 කියන්නේ 8. 1010 කියන්නේ ඒ අකුර. එහෙමනම් මේ තමයි 16 පාදේ උත්තරේ. ඔය පාද දෙක අතර මම ටිකක් වේගෙන් කරේ. මේ මොකද දැන් අපි පේපර් එකනේ කතා කරන්නේ. ඒතර දුවලා පුතාලා මේ වෙද්දි ටිකක් තියරි පැත්ත දන්නවා ඇති කියලා හිතලා තමයි මම මේ කරන්නේ. ඒත් දන්නේ නැත්තම් ඔයාලා ආයෙ මේ වීඩියෝ එක බලන්න. එතකොට ඔයගලන්ට මේක අල්ලගන්න පුළුවන්. හරි. දැන් අපි යමුකෝ ප්‍රශ්නෙට. ප්‍රශ්නෙන් අපිට කියලා තියෙනවා 412. 4 කියන්නේ 1.0. ඊළඟට 1 කියන්නේ 1.0.1 අර වගුවට අනුව බලන්න ඒ වගුවත් එක්ක 2 කියන්නේ 0.1. එහෙනම් ඒක හරි. එතකොට ද්විමය ආකාරයෙන් තමයි දත්ත ආචයනය වෙලා තියෙන කියන ඒත් හරි. දෙවැනි එක නම් වැරදි. මොකද 9 අෂ්ටකවල නැහැ. තුන්වෙනි එකේදී 1.0.1 එකත් හරි 0.1. නැත්නම් අග ඉඳන් ගමු 2 කියන්නේ 0.1 ඒක හරි 1 කියන්නේ 0.1 එකත් හරි 4 කියන්නේ හරි. ඔය දෙකම හරි හින්දා A හා C තමයි උත්තර වෙන්නේ 9ට. හරි. 10 වෙනි ප්‍රශ්නේ. 10 වෙනි ප්‍රශ්නෙන් කියන්නේ ප්‍රවේශ වේගය අනුව දී ඇති ආචයන සංරචක අවරෝහණ පිළිවෙලට සකසා ඇත්තේ
කුමකද කියලා අහනවා. අවරෝහණ පිළිවෙලට ඒ කියන්නේ මේ වේගය අනුව වේගය අවරෝහණ කියලා කියන්නේ මොකද්ද? ආරෝහණ කියන්නේ වැඩි වෙන පිළිවෙල. ඒක වේගය අවරෝහණ කියන්නේ වේගය අඩු වෙන. වේගය වැඩිම කාගේද? මම අර වගුවේදී කිව්වා වේගය වැඩිම රෙජිස්ටරවල. රෙජිස්ටර් වලින් පස්සේ තියෙන්නේ කෑෂ් මෙමරි නිහිත මතකය. ඊට පස්සේ ප්‍රධාන මතකය රැන්ඩම් ඇක්සස් මෙමරි. ඊට පස්සේ තමයි රුඩ තැටිය. ඉතින් මේකේ කෑෂ් මුලට දැම්මොත් බෑ රෙජිස්ටර් මෙතනනේ තියෙන්නේ. රුඩ තැටිය ඒක ස්ලෝම එක. එතකොට වේගය අනුව අපෙන් අහන්නේ මොකද්ද? වේගය අනුව අවරෝහණ. වේගය අනුව අවරෝහණ කියන්නේ වේගය එන්න අඩු වෙන්න ඕන. වේගය එන්න අඩු වෙන උත්තරේ තමයි රෙජිස්ටරේ ඉඳන් නිහිත මතකයට අඩුයි. නැත්නම් රෙජිස්ටරේ ඉඳන් කෑෂ් වලට අඩුයි. කෑෂ් ඉඳන් RAM වලට අඩුයි. RAM ඉඳන් hard වලට අඩුයි. ඉතින් තුන්වෙනි එක තමයි උත්තරේ විදියට ගන්න වෙන්නේ. හරි. දැන් අපි එක දිගට ප්‍රශ්න 10ක් කතා කරා. ඒවට අවශ්‍ය සිද්ධාන්තත් අපි කතා කරා. ඒ හින්දා අපි පොඩි විවේකයක් අරගෙන 11 වෙනි ප්‍රශ්නේ ඉඳන් ඊළඟ වීඩියෝ එකේදී කතා කරමු.